මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. रात्रि 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ ප්‍රකාශය සුධර්මා කුලතුංග. ගිනිබත් වූ නෞකාවෙන් අගතියටපත් පාර්ශවවලට වන්දි අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ. කලාපීය පොදු කාරණාවලදී සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එකඟතාව. පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස් වෙයි. කොවිඩ් එන්නත් කරන වැඩසටහන අඛණ්ඩව. කොවිඩ් 3 වෙනි රැල්ල අතරතුරත් ඇමරිකානු ඩොලර් මිලියන 34ක සංචාරක ආයෝජන. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නව සූර්ය පැනල ඒකකයක්. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සියලු කටයුතු සූදානම්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීමෙන් අගතියටපත් පාර්ශවවලට සිදු වූ අලාභ ඉල්ලුම් කිරීමට ලබා දී ඇති කාලය ලබන මාස 2 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. reforms@moj.gov.lk යන ඊමේල් මාර්ගයෙන් හෝ ෆැක්ස් අංක 0112 44 54 47 මගින් අයදුම් කිරීමට හැකියාව ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේය. සිදුව ඇති හානියට අදාළ පළමු අන්තර්කාලීන වන්දි මුදල ලබා ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවමින් පවතී. අමාත්‍යාංශය පවසන්නේ මෙහිදී පීඩාවටපත් ජනතාවට පරිසරයට වූ හානිය හා ආපදාවටපත් ඇති ක්ෂේත්‍ර සඳහා උපරිම වන්දි මුදලක් ලබා දීමට සාකච්ඡා කර ඇති බවයි. ඒ සඳහා පත් කළ අනුකමිටු 5 තත්ත්ව වාර්තාද ඉදිරිපත් කර තිබේ. මේ සඳහා විදේශ විශේෂඥයන්ගේ උපදෙස් ලබා ගැනීමට ක්‍රියා කර ඇතැයි අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේය. පවත්වල තියෙන අනුකමිටු 5 තම තමන්ගේ තත්ත්ව වාර්තා අපිට ඉදිරිපත් කරා. අපිට ලංකාවේ මේ පිළිබඳව විශේෂඥ දැනුම නැතිකොට ඒ සියල්ලටම අපි ජාත්‍යන්තර වශයෙන් විශේෂඥ සහාය ලබා ගැනීමට කටයුතු කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොටත් විදේශ අමාත්‍යාංශයෙන් විශේෂ කණ්ඩායමක් සම්බන්ධ වෙලා අදාළ නැව් සමාගමෙන් ඉල්ලා ඇති වන්දි මුදලේ ප්‍රථම කොටස ජීවිකාව අහිමි වූ ධීවරයින්ට ලබා දීමට ක්‍රියා කෙරේ. බෝට්ටු දැල් ආම්පන්න සහ උපකරණ සඳහා වන්දි පිරිනැමේ. මේ පිළිබඳව අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා. මේ අමතර දීමනාව ලබා දීමේ කටයුත්තේදී 57ක පමණ පිරිසකට මේක ලබා දීලා තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ සතිය අවසන් වන විට දීමනාව ලබා දීමේ කටයුත්ත අවසන් කරන්න බලපෑමට ලක් වෙච්ච පිරිස් වෙනුවෙන් එකකින් කිසිසේත්ම අදහස් වෙන්නේ නැහැ මේ රුපියල් 5000 තමයි දීවර ක්ෂේත්‍රයේ ඒ කර්මාන්තය අහිමිච්ච පිරිස්ගේ වන්දි මුදල හැටියට ගන්න කියලා. අපි ඊට වැඩිය මේ වෙනුවෙන් කලාපීය පොදු කාරණාවලදී සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වෙයි. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයශංකර මහතා සමග පැවති දුරකථන සංවාදයේදී එකඟතාවයට පැමිණ තිබේ. දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ඉහළ නංවා ගැනීමට මේ දක්වා අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග ඵලදායී වී ඇතැයි එහිදී අවධාරණය කෙරිණි. ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති මූල්‍ය ආධාර හා කොවිඩ් මර්ධන සහනාධාර සම්බන්ධයෙන් කෘතඥතාව පිරිනමන බවද දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දිය විදේශ අමාත්‍යවරයාට පැවසීය. බිම්ස්ටෙක් අයෝරාවැනි කලාපීය සංවිධාන සමග සහයෝගයෙන් කටයුතු කිරීමටද මෙහිදී දෙරටේ විදේශ අමාත්‍යවරු එකඟතාව පළ කළහ. කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් කරන වැඩසටහන දිස්ත්‍රික් රැසක අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ වන විට ලබා දී ඇති කොවිඩ් එන්නත් මාත්‍රා සංඛ්‍යාව 33 ලක්ෂයකට අධිකය. කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව 24,72,000කට වැඩි පිරිසකට ලබා දී ඇත. ඉදිරි මාසයේදී කොවිඩ් එන්නත් 52 ලක්ෂයක් මෙරටට ආනයනය කිරීමට රජය කටයුතු යොදා තිබේ. ඉන් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් මේ මාසය තුල දිවයිනට ලැබීමට නියමිතයි. එන්නත් මිලදී ගැනීම සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 98කි.
මේ අතර කොවිඩ් රෝගීහු 2131 දෙනෙක් අද හඳුනා ගැනෙති. ඒ සමග පෑලියගොඩ දිවුලපිටිය බන්ධනාගාර සහ අලුත් අවුරුදු පොකුරු වලින් වාර්තා වී ඇති ආසාදිතින්ගේ සංඛ්‍යාව 2,34,309ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරට සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 2,41,420කි. මෙරට කොවිඩ් තුන්වැනි රැල්ල අතරතුරත් ඇමරිකානු ඩොලර් මිලියන 34ක සංචාරක ආයෝජන අනුමැතිය සඳහා ඉදිරිපත් ඇතැයි රජය කියයි. අප්‍රේල් මාසයේ සිට ජූනි 15 වෙනිදා දක්වා නව සංචාරක ව්‍යාපෘති 7ක් සඳහා ආයෝජන ඉදිරිපත්ව ඇත. ඒ සඳහා අනුමැතිය ලබා දීමට අදාළ කටයුතු දැන් සිදු කෙරේ. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට ගත වූ වසර එකහමාරක කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 880කට ආසන්න නව සංචාරක ආයෝජන අනුමැතිය සඳහා ඉදිරිපත්ව තිබිණි. ව්‍යාපෘති සංඛ්‍යාව 54කි. ඇමරිකානු ඩොලර් මිලියන 184ක වටිනාකමින් යුත් ව්‍යාපෘති 29කට අනුමැතිය හිමිව තිබේ. කේබල් කාර් ව්‍යාපෘති, පාවෙන ආපනශාලා, දියයට කලාගාර වැනි සංචාරක ආයෝජන අනුමැතිය සඳහා ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට සංචාරක ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා පුළුල් කිරීමට වැඩි අවධානයක් යොමු කර ඇත. දැනටමත් රාජ්‍ය ආයතන 43ක් සමග අවබෝධතා ගිවිසුම් වලට අත්සන් කිරීමට පියවරගෙන ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඉන් ගිවිසුම් 10ක් අත්සන් කර ඇත. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. මැතිවරණ හා ඡන්ද විමසීම් නීති ප්‍රතිසංස්කරණයට අදාළව යෝජනා ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂවලට ලබා දී තිබූ කාලය ලබන මාස 15 වෙනිදා දක්වා දීර්ඝ කෙරේ. අදාළ යෝජනා එදිනට පෙර ලිඛිතව දැනුම් දෙන ලෙස ඒ පිළිබඳව පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂකාරක සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටී. යෝජනා විද්‍යුත් තැපෑලෙන් හෝ ලේකම් පාර්ලිමේන්තු විශේෂකාරක සභාව පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට යොමු කළ හැකිය. දැනටමත් යෝජනා හා අදහස් 94ක් ඉදිරිපත්ව තිබේ. මැතිවරණ හා ඡන්ද විමසීම් ප්‍රතිසංස්කරණ මිශ්‍ර ඡන්ද ක්‍රමය අනුව සිදු කිරීමටද එම කාරක සභාවේ එකඟතාව පළ විය. පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සිදු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කිරීමටද නියමිතයි. මාර්ගගත ක්‍රමය ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට දිවයින පුරා මධ්‍යස්ථාන පිහිටුවන බව ඇමති නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඉදිරි සති දෙකේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරේ. මෙම මධ්‍යස්ථානවලට පරිගණක හෝ ටැබ් 10ක් ලබා දීමට පියවරගෙන තිබේ. එම පහසුකම් භාවිත කිරීමේදී වැයවන ඩේටා ගාස්තු රජයේ දරනු ලබයි. ඊතක්සලාවද ඉගෙනුම් සඳහා යොදා ගැනේ. ඉදිරි වසර දෙකේදී සියලු පාසල් ආවරණය වන පරිදි 4G, 5G සංවේදන පහසුකම් ලබා දෙන බවද අමාත්‍යවරයා කීවේය. කොවිඩ් වසංගතෙන් පීඩාවට පත්ව සිටින ලංකාවාසී හා ලෝකවාසී ජනතාවට සෙත් පැතීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ 8 දිසාව ආවරණය වන පරිදි එකම වේලාවක් තුල රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ පින්කම් මාලාවක් සංවිධානය කර තිබේ. හෙට සිට ලබන 28 වෙනිදා දක්වා රාත්‍රී 7:11 සිට රතන සූත්‍රයේ සජ්ජායනා කෙරේ. දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනය හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ඒ සංවිධානය කරයි. දිවයිනේ 8 දිසාව ආවරණය වන පරිදි විහාරස්ථානවලදී පහන් 108ක් දල්වා රතන සූත්‍ර දේශනාව පැවැත්වේ. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණය තොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛ පුවත
ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සංචාරණ සීමා ලිහිල් කර ඇති කාල සීමාවේදී බස්නාහිර පළාතේ අත්‍යවශ්‍ය සේවා ගණනට අයත් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සේවයට කැඳවිය හැක්කේ සතියකට උපරිම දින 2ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. එම කැඳවීම සිදු කළ යුත්තේද අදාළ නිලධාරියට අයත් රාජකාරී නිවසේ සිට සිදු කිරීමට නොහැකි අවස්ථාවලදී පමණි. එමෙන්ම පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් වෙන් කර ඇත. සේවා ස්ථානවලට කැඳවන සේවකයන් සඳහා නිවසේ සිට කාර්යාලයට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතුය. පෞද්ගලිකාංශයේ ආයතනද අවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යා යුතු බව එම නිවේදනයේ සඳහන් වේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. බලපිටිය මැතිවරණ කොට්ටාශයේ රත්මල් ඇල සහ කිරිල්ල ඇල නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් රොන්මඩ පිරී ඇතැයි ප්‍රදේශවාසී හෝ පවසති. මේ නිසා සුළු වර්ෂාපතනයකදී පවා ගංවතුර ඇතිවන බවට ඔවුහු චෝදනා කරති. පියගම පාතමුල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව ඉන් පීඩාවට පත්ව සිටිති. එම ඇල මාර්ග පවිත්‍ර කර සංවර්ධනය කර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති. පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. අඩපණු ඇති න්‍යෂ්ටික ගිවිසුමට අදාළව නව එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා ඉරානය සමග පැවැත් වූ සාකච්ඡා සාර්ථක බව යුරෝපා සංගමය පවසයි. ඕස්ට්‍රේලියාවේ වියානා නුවර පැවැත්වෙන එම සාකච්ඡා සඳහා ඇමරිකාව හැර අනෙක් සියලු රටවල් සහභාගී වී සිටී. ඉරානය 2018දී න්‍යෂ්ටික ගිවිසුමින් ඉවත් විය. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නව සූර්ය පැනල ඒකකයක් සවි කෙරේ. ඊට අතිනවීන සූර්ය පැනල 6ක් ඇතුළත් වේ. ඒවා අඩි 60ක දිගින් යුක්තය. ඉදිරියේදී එම පද්ධතියට තවත් සූර්ය පැනල 5ක් සවි කිරීමට නියමිතයි. එම මධ්‍යස්ථානයේ ගගනගාමින් 2 දෙනෙකු සූර්ය පැනල පද්ධතිය සවි කර ඇති අතර ඊට පැය 6ක පමණ කාලයක් ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. කොළඹ රථවාහන තදබදය අවම කිරීම සඳහා රථගල් 12ක් ඉදිකිරේ. ඉන් රථගල් 4ක ඉදිකිරීම දැනටමත් ආරම්භ කර ඇත. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. අබ්දුල් කාදර් මාවත රථගාලයේ ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරිණි. එකවර වාහන 400ක් නවතා තැබිය හැකි පහසුකම් වලින් එය සමන්විතයි. මහල් 10කින් සමන්විත ගොඩනැගිල්ලේ මහල් 5ක් වාහන නතර කිරීම සඳහා වෙන් කර ඇත. සෙසු මහල් වාණිජ භාවිතය සඳහා සංවිධානය කෙරේ. ඊට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 2කට ආසන්නය. ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම් සහ එංගලන්තය අතර ප්‍රථම පන්දුවාර 2020 තරගයේ අනිද්දා ආරම්භේ. යෝන් ක්‍රීඩකින් රැසක් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මෙවර තරඟාවලියේදී පිතිකරු අනුපිළිවෙලේ වෙනසක් සිදු කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකි ආතර් මහතා පැවසීය. දෙරට අතර 2020 තරඟ 3ක් සහ එක් දින තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි. ඔලිම්පික් කුලල සඳහා ජපානයේ ටෝකියෝ නුවර සියලු කටයුතු සූදානම් බව විදේශ මාධ්‍ය පවසයි. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නිර්මාණය කෙරුණු ඔලිම්පික් ගම්මානය නිරීක්ෂණය කිරීමට මාධ්‍යයට අවසර ලැබී තිබේ. තරඟ පැවැත්වෙන කාල සීමාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11000ක් මෙහි ලැබුම් ගැනීමට නියමිතයි. දැනටමත් ඊට සහභාගී වන රටවල් රැසක ක්‍රීඩකයෝ ජපානයට පැමිණ සිටිති. නිවාස 12000ක් ගොඩනැගිලි 23ක් භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන බැංකු තැපල් කාර්යාල වෙළඳ මධ්‍යස්ථාන ඇතුළු සියලු පහසුකම් ඊට ඇතුළත්ය. ලබන බදාදා ටෝකියෝ ඔලිම්පික් උළෙල ආරම්භ වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. දිස්ත්‍රික්ක 4ක් ආශ්‍රිතව විසිතුරු මත්ස්‍ය වගාව ප්‍රචලිත කෙරේ.
ඊට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 240කි. මත්ස්‍ය පැටවුන් ලබා දීම මෙන්ම යටිතල පහසුකම්ද සංවර්ධනය කරන බව දීවර අමාත්‍යාංශය කියයි. එම කර්මාන්තයේ නියුතු පවුල් 400කට පමණ ඉන් සෙත සැලසේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. සංචාරක ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම කඩිනම් කිරීමට ආයෝජන සම්බන්ධතා ඒකකයක් ස්ථාපනය කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එය ස්ථාපනය කර ඇත්තේ ආයෝජන අනුමත කිරීමේ ක්‍රියාවලියේ සංකීර්ණතාව රේඛීය ආයතන සංඛ්‍යාව බහුල වීම සැලකිල්ලට ගෙනය. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමත් ගොඩක් ඉනවලුනේ. ඔව් අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. බස්නාහිර මධ්‍යම සබරගම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි සල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. කොහොඹ අත්තක් එල්ලා ඉදිකර පැපොල සරම්ප වලින් ආදරණීයන් ආරක්ෂා කළ වග මතකද? නිවස අවට පිරිසුදු කළ යුත්තේ ඩෙන්ගු පරීක්ෂාවට පැමිණෙන නිසාවෙන්ම නොවේ. සංචරණ සීමා ඉවත් කළද බිය විය යුත්තේ දැඩි කොන්දේසි පැනවූ නිසාම නොවේ. වසංගත රෝගයක් වැළඳුනද ආණ්ඩුවට කියන ඇනුම් පදත් මාධ්‍ය හරඹයන්ටත් නොරවැටි ඔබ ගැනම සිතා ආරක්ෂා වන්න. අපි ජාතික ගුවන්විදුලි වගකීම සැමදා සාධාරණව ඉටු කරමු. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලි සිරස්තල. ගිනිබත් වූ නෞකාවෙන් අගතියටපත් පාර්ශවවලට වන්දි අයදුම් කිරීමේ කාලය දීර්ඝ කෙරේ. කලාපීය පොදු කාරණාවලදී සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එකඟතාව. පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වෙයි. කොවිඩ් එන්නත් කරන වැඩසටහන අකණ්ඩව. කොවිඩ් 3 වෙනි රැල්ල අතරතුරත් ඇමරිකානු ඩොලර් මිලියන 34ක සංචාරක ආයෝජන. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට නව සූර්ය පැනල ඒකකයක්. ටෝකියෝ ඔලිම්පික් කුලෙලට සියලු කටයුතු සෝදානම්. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉන් සමප්තයි.